හරි. අයිබෝන් හැමෝටම සුබ උදෑසනක් වේවා. හරි මොකක් හරි. අපි පටන් ගමු අද සමාන්තර ශ්‍රේණි රිවිෂන් එක. අපි කතා කරන්නේ මේ ලකුණු 10ම ගන්න හැටි ගැන. ලකුණු 10ම ගන්න හැටි ගැන කතා කරද්දී මේ ගාන පැටර්න් දෙකකට එන්න පුළුවන් කියලා දන්නවා. පළවෙනි ආකාරය තමයි සාමාන්‍ය මට්ටමේ ගැටලුවක් විදියට හෝ උසස් ගණිත හැකියාව මනින ගැටලුවක් විදියට කියන ආකාර දෙකෙන් ඕනම එකක දෙන අවදානමක් තියෙන ගානක්. හැම ගානටම මේක අවදානම තියෙනවා. හැබැයි මේ ගානේ තියෙන පොඩි chance එකක් තියෙන්නේ උසස් ගණිත හැකියාව මනින ගානාවොත් මේ පැටර්න් එකෙන් තමයි එන්නේ කියන්න අපි දන්නවා. උසස් ගණිත හැකියාව මනින ගාන ආවොත් එන්නේ මෙන්න මේ පැටර්න් එකෙන් තමයි කියන්න අපි දන්නවා. අනේකින්ද අපිට වැඩි අවස්ථාවක් තියෙනවා මේ ගාන කොයි ක්‍රමෙන් ආවත් ගොඩ දා ගන්න. මේ ගානේ අහන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. හරිද? සූත්‍ර කොහොමද තියෙන්නේ අපිට 3යි අහන්න පුළුවන් ප්‍රශ්න සෙට් එකයි. එතනින් යට අතිශය කලාතුරකින් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මුලින් කතා කරමු මොනවද මේකේ අපිට තියෙන සූත්‍ර කියලා. අපිට මේකේ තියෙනවා මෙන්න මෙහෙම. Tn සමානයි a ධන n ඍණ 1යි b කියලා සූත්‍රයක්. n වෙනි පදයක්. ඒ කියන්නේ එකතුවක් ගැන ඇරෙන්න ඕන මගුලක් ගැන ඇහුවොත් මෙයාගෙන් තමයි අපි ගොඩ යන්නේ. එකතුවක් ගැන ඇරෙන්න වෙන ඕන මගුලක් ගැන ඇහුවොත් අපි මෙයාගෙන් තමයි මොකක් හරි දෙයක් කරගෙන ගොඩ යන්නේ. Sn සමානයි n බෙදීම a ධන l කියලා සූත්‍රයක් තියෙනවා. Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියලා තව සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර දෙකෙන් එකක් දාලා බේරෙන්න වෙන්නේ අපිට එකතුවක් ගැන ඇහුවොත් අවසාන පදය දන්නවා නම් ඔය කියන සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාවක අන්තිම පදයක් කියන්නේ කොහොමද? සංඛ්‍යා රටාවක අන්තිම පදයක් කියන්න බෑ. සංඛ්‍යා රටාවක අන්තිම පදයක් අපිට හිතා ගන්නත් බෑ. එතකොට මේ අන්තිම පදයක් දාන්න කියන්නේ ඔය ගැටලුවේ සලකපු කොටසේ අවසාන පදය ගැනයි ඔතන ඔය කියන්නේ. මුල් පද 20 නම් අපි අවසාන පදේ කියලා ගන්න 20 වෙනි පදය. මුල් පද 50 නම් අපි අවසාන පදේ කියලා ගන්න 50 වෙනි පදය. ඒක තමයි මේකේ විදිය. දාගන්න සූත්‍ර ටික අමතක අය අපි ඊට පස්සේ කතා කරනවා කොයි වගේ ගණන්ද මේකෙන් එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න මේකෙන් අහන්න පුළුවන්. අද අපි මූලිකව මුලින් කතා කරන්නේ උසස් ගණිත හැකියාව මනින ගැටලු නොවන ඒවා. මොකද අපිට උසස් ගණිත හැකියාව මනින ගැටලු කලාතුරකින් එන්නේ. අපි ඒකට වෙනම අවධානය දෙමු. මේක කලවම් කරගත්තොත් ගොඩක් වැඩේ චොර වෙනවා. දාගන්න සූත්‍රය. අපි වෘත්තයක කෝණ නිර්මාණ සෙමිනා විදියට කරනවා. ඒ සම්බන්ධයෙන් ඔයාලගේ අදහසක් දාන්න. මාව කැඩි කැඩි දැහෙන්නේ. නෑනේ නෑ. මම ඒකේ ලීෆ්ලට් එක ඒකේ පෝස්ට් එක හෙට හැම ගෲප් එකකටම හෙට වගේ දානවා. හැමෝගෙම ඉල්ලනවා හැමෝම ඒක ස්ටේටස් දාන්න. හැමෝම තමන්ගේ ගෲප් වලට දාන්නේ ෆොටෝ එකත් එක්ක එන පණිවිඩය. හරි? ඒක මට චුට්ටක් ලොකුවට කරන්න සපෝට් එකක් දෙන්න. හරි? ජ්‍යාමිතිය සෙමිනාර් සීරීස් එකක් යන්නේ නොවැම්බර් මාසෙම අපි කතා කරන්නේ ජ්‍යාමිතිය. අපි නොවැම්බර් මාසෙම ජ්‍යාමිතිය ඉවර කරනවා.
අපි ඊට පස්සේ යනවා 11 වසර පටන් ගන්න දෙසැම්බර් පළවෙනි සතියේ කැමති අයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තියරියටත් එතකොට. තියරියටත් අපිත් එක්ක එන්න පුළුවන් ඕන කෙනෙක් එතකොට. දැන්ට ඔය යන ගුරුවරුන්ගේ ගිහිල්ලා ෂේප් එකක් දාගන්න. හරිනේ. සූත්‍ර නම් මොනවද නේද? හොඳයි. එතකොට මොනවද මේකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න? හරි. පළවෙනි අවස්ථාව. ඊගොව පාස්කර් මුලින්ම. ඔයාගෙන් අහනවා කුමන ශ්‍රේණියකට අයත්ද? කුමන ශ්‍රේණියකට අයත්ද? කුමන ශ්‍රේණියකට අයත්ද කිව්ව ගමන් අපි පොදු අන්තරය සමානයි කියලා පෙන්නලා සමාන්තර ශ්‍රේණියක් බව කියනවා. මොකද වෙන ශ්‍රේණිය අපිට තාම නැති හින්දා තාම ෂේප්නේ 11න් අපිට එන්නේ තව ශ්‍රේණියක් එනවා ගුණෝත්තර කියලා. ඉතින් ඒවා පස්සේනේ. දැනට කුමන ශ්‍රේණියක්ද අහන සැරේට අම්මුවටම කියන්න යන්න එපා සමාන්තර ශ්‍රේණි කියලා. D සොයා D සෙවීම මගින් D සෙවීම මගින් D සෙවීම මගින් තමයි මේකට උත්තරය යන්නේ. D සෙවීම මගින් සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්නනවා. ඊළඟට ඔයාගෙන් මේකේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ මම gift එකක් ඔෆර් කරන්නම් මට මිස් වෙන ප්‍රශ්න වලට. හරිද? හරි. මම මිස් වෙන ඒවට දාන්න gift එකක් දෙන්නම්. හොඳට අහන් ඉන්න. හරි. ඉල්ලීමක් තියෙන අර වචන හරව එපා. ඉතින් කුමක්ද මොකක්ද එහෙම එපා. හරි. ඒ වගේ පොඩි ඒ වගේ සරල නෙමෙයි. ගිය සතියේ සීන් එකදී වෙන පන්තික වචන සීන් එකක් වුණා සෑහෙන. හරි. මම එදා දුන්නා අද දෙන්නේ නැහැ. එකම වචනේ මාරු කරලා කියන ඒවට දෙන්නේ නැහැ. හරි. වචන තියෙන්න පුළුවන් සමානය ඕන තරම්. කුමන ශ්‍රේණියකට අයත්ද කිව්වම D හොයනවා. ඊට පස්සේ අපෙන් අහනවා 6 වෙන පදය. උදාහරණයක 6 වෙන පදය. දැන් මේකේ ඕනම පදයක් 6 වෙන පදේ, T වෙන පදේ, 12 වෙනි පදේ, N වෙන පදය මොකක් හරි. හරිද? එහෙම නැත්නම් මේ N වෙන පදය, 6 වෙන පදය, N වෙන පදය මේ වගේ කීවෙනි පදයේද කියලා අහනවා. එතකොට අපි මොකද කරන්නේ? හරිද? Tn සමානයි මෙතනදි කරන්නේ. Tn සමානයි A ධන N ඍණ 1යි D දානවා. Tn සමානයි A ධන N ඍණ 1යි D දාලා ඒකෙන් වැඩේ ගොඩ දානවා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා මේකේ පින මේ වගේ ප්‍රශ්න. හරිද? මුල් පදය අපෙන් අහනවා මුල් පදය පොදු අන්තරය මේ වගේ ඒවා අපෙන් අහන්න පුළුවන් නේ අහනවා. මුල් පදයේ පොදු අන්තරය වගේ ඒවා අහනවා. හරිද? නැත්නම් ඒත් එකම තව එකක් අගයක් දීලා කීවෙනි පදයේද? කීවන පදයේද? දැන් අමුවටම මේවා ඔක්කොම හයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ දැන් මේ ගණන් අපිට දෙන්නේ බබාට වගේ හැම වෙලෙම සංඛ්‍යා රටාවක් කියලාම ළමේ කැටයකට දාපු මුදල් ප්‍රමාණයක් තාත් එක්ක යාගේ පුතා වෙනුවෙන් ඉතුරු කරපු මුදලක් ක්‍රීඩකයෙක් තමන්ගේ පුහුණු වීමේදී පුහුණු වීම වැඩි කරපු හැටියක් තරඟයකදී ගියපු එකක් වෛරසයක් පැතිරිච්ච විදියක් මේ මොකක් හරි එකක් දෙන්න පුළුවන්. එතකොට පළමුවෙනි දිනේ දෙවෙනි දිනේ නැත්නම් පළමු සතියේ දෙවෙනි සතියේ කියලා කියන්නේ පළමු පදයේ දෙවන පදයේ කියන එකට. ඔය ગેප් එක තමයි පොදු අන්තරය කියලා කියන්නේ. හරිද? 10 වෙනි සතියේදී රෝගී මෙච්චරක් හම්බුණා කියන්නේ 10 වෙනි පදයේ මෙච්චරයි කියන එක. එතකොට ගාන දැක්කාම කියවුවාම ඒ නේද? ඒක හිතා ගන්න මොලේ අපිට තියෙන්න ඕනේ. කියන්නේ දැන් පද 10ක එකතුව කියන්නේ දෙන්න නැතුව ඒ වෙනුවට දෙන්න පුළුවන් මුල් දින 10ේදී ඔහු ගමන් කළ දුරේ එකතුව.
මුල් පද 10 එකතුව කියනවා වෙනකොට මුල් දින 10 ඕක ගමන්. එතකොට දැනගන්න ඕනේ මේ දින 12 කියන්නේ මේ පද 12 කියලා. නේ? එතකොට ඒක තේරුම් ගන්න තරම් අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. මම කියන අවම මට්ටමේ. හරිද? අවම මට්ටමේ දැන් අපේ උන්ට එක්ස්පීරියන්ස් එකක් තිබ්බනේ පුතේ. බංගලින්ට ගහන්න හරි නැම්බියාවට ගහන්න ස්කොට්ලන්තයට ගහන්න තරම් අයර්ලන්තයට ගහන්න තරම් එක්ස්පීරියන්ස් එකක් තිබ්බනේ අපේ උන්ට. ඒකම ඇති නෙමෙයි. මං කියන්නේ අර චොරම නෑනේ. යමක් කරන්න පුළුවන් නේද? ඒකින මං කියන්නේ ඒ මට්ටමට එනවද? මම කියන්නේ උඹ අර ඉංග්ලන්ඩ් ගහනවා වගේ ගාන ඒ මට්ටමට එන්න ඕනේ කියලා. මට අර මට්ටමට ඇවිල්ලා පෙන්නන්නකො මම ඔයාගෙන් ඒකක් ගන්නම්කො. ඒක ඔයාට කරන්න ඕන දෙයක්. ගානක් කියව මා මේක කියලා හිතන තරමට හැදෙනවා. ඒකට කරන්න ඕන ඔය වෙන කුණු ගොඩවල් ගැන හිතේ තියෙන වෙලේ පොඩක් ගානක් අල්ලන් ඒක ගැන හිතපන්. හිතනවන්නේ ඕන තරම් කුණු හිතනවන්නේ නෑ නිකමට හිතන්න මම දවසකුත් කියන්නේ නිකමට හිතන්න. තමන් පාඩම් කරන්න වාඩි වුණාම තමන්ගේ හිතේ මැවෙන දේවල් තමන් හිතන දේවල් අම්මට බලන්න පුළුවන් නම් කුස්සියේ තියෙන තිරේකින් මොන වගේ තත්ත්වයක් ගෙදර ඇති වෙයි? පයිතග්‍රස් ප්‍රමේය අනුමාපන ඒවා අම්මා දකීද නැත්නම් ඔබට ළමා නිවාසයකට වගේ යන්න වෙයිද? මම කියන්නේ එතන වාඩි වුණාම හිතන්න මේ මම දැන් හිතන හැමදේම අම්මට හිතෙනවා අම්මට පේනවා කියලා හිතාගෙන හිතන්න ගන්නකො ගණම්මනේ ඔබ හිතන්නේ වෙන මොකවත් හරිද පයිද කර සේකාලේ මොනවා කරන්න හරි කියලා හරි හිතනවනේ නේද? හරි මේ තාක්ෂණයේ යන විදියත් එක්ක පුතේ ඒ වගේ ගැජට් හැදෙන්න බැරි නෑ. කියන්නේ අම්මට තියෙන කෙලින් මේ ගැජට් එක ඒ ගැජට් එක උඹට කැමරට දාලා දෙනවා. එතකොට ඒව අර ස්නායුත් එක්ක සම්බන්ධ වෙලා ඩිස්ප්ලේ වෙනවා. හරි. හරි එහෙම හිතලා හිතන්නකෝ. අනිත් දැස රඳ ඉඳලා. හරිද? මේ හැම එකටමත් පුතේ මෙන්න මේ මගුලම තමයි දාන්නේ tn සමානයි tn සමානයි a ධන එන්ට්‍රි එකයි d තමයි එන්නේ. tn සමානයි a ධන එන්ට්‍රි එකයි d තමයි එන්නේ. මුල් මේ වගේදී පුතේ මේ වෙන්නේ අර සරල සමීකරණ. ඒ කියන්නේ ගාන කියවද්දි අපි දන්නවා මේ a දන්නවා n දන්නවා හරි. හරිද? මුල් පදයේ පොදු අන්තරයේ කීවෙනි පදයේද එහෙම කියලා අහනවා. හරිද? ඊට පස්සේ තව අහනවා. හරිද? අගයක් දීලා 130 මෙම ශ්‍රේණියේ කීවෙනි පදයේද? කීවන පදයේද? නැත්නම් 230 නිකන් මම මේ උදාහරණයක් ගන්නේ 270 15 වන පදය බව පෙන්වන්න. මේ වගේ කතාවක් කියනවා මොකක් හරි එකක් දීලා මේක කීවෙනි පදයේද? මෙයාගේ මේක 15 වන පදය බව පෙන්වන්න. නැත්නම් ওই 15 වන බව කියනකොට මේක n වන පදේ මොකක් හරි අගයක් දීලා බව සංකේත වලින් බීජීය වලින් දෙන්නත් පුළුවන්. ඔන්න ඕවා තමයි tn සමානයි a ධන n ඍණ 1d සූත්‍රය සම්බන්ධයෙන් ඉන්නේ. මෙතන මම කතා කරේ නෑ එකතුව සම්බන්ධයෙන්. ඒ ටිකක් දාමු. මේ වගේ මට්ටමේවා තමයි අපිට එන්නේ. දැන් tn
කීවන පදයේද තව එකක් ඔව් මට මිස් වුණා ඒක අමතක වුණා කියන්න. අගයක් දීලා අහනවා චුට බලන් ඉන්න 240 මෙහි පදයක් වේද මේක විශේෂ අවස්ථාවක්. මෙහි පදයක් වේද කියලා අහපු ගමන් මෙහි පදයක් n පූර්ණ සංඛ්‍යාවක්ද කියලා බලන්න ඕන. n පූර්ණ සංඛ්‍යාවක් නොවේ නම් පදයක් නොවේ. නම් පදයක් නොවේ. n පූර්ණ සංඛ්‍යාවක් n පූර්ණ සංඛ්‍යාවක් ආවේ නැත්නම් මොකක් හරි අගයක් දීලා පදයක් වේද කියලා ඇහුවොත් බව පෙන්වන්න කියලා දීලා තියෙනවා. බව පෙන්වීම වෙනවා. මේ සංඛ්‍යා වෙනුවට සංකේත දෙන්න පුළුවන් මට ඔක්කොම සංකේත යෝජනා කරන්න බෑ සංඛ්‍යා යෝජනා කරන්න බෑ. ගුණාකාර කීයක් තිබේද කියලා අහන්නේ සමාන්තර ශ්‍රේණිවල. ඔය පටලන් තියෙන ගුණාකාර කීයක් තිබේද කියලා අහන්නේ පද කීයක් තියනවද කියලා. ඒ වෙන ගානක් අහන්නේ එක පටලන් තියෙන. අහන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ කතාවට සමාන කතා අහන්න පුළුවන්. ඒක තමයි ගාන කියවද්දි තේරෙන්න ඕන. එහෙනම් දැන් මෙහෙම කතා අහන්නත් පුළුවන් මේවා අතර බනිස් කෙඩි කීයක් තිබේද බනිස් කියලා දීලා නැහැ එහෙම බෑ. ඔය අහන්නේ පද ගණන n අහන්නේ. පද ගණන අහනවා. එන්න අහන වෙලාවක් මම ඒවා කියලා දෙන්නම්. x book එකේ තියෙන්නේ පද ගණන අහන අවස්ථාවක්. ඒ ගුණාකාර නෙමෙයි අහන්නේ පද ගාන. පද ගානටත් වඩා මේ කීවෙනි පදයේද කියන එක අන්තිම කෙනා කීවෙනි පදයේද කියන එකෙන් ගුණාකාර ගාන කියන එක එනවා. එකතුව ගැන කිව්වේ නෑ තාම. එකතුවේ සූත්‍ර වලට ගියේ නෑ අපි තාම. group link එක නෑ group එකට add වෙන්න ඕන අය හිරෝෂණ කමගේ කියන එකට message දාන්න group එකට add වෙන්න ඕන අය මෙන්න මේකට free 10 කියලා message එකක් දාන්න මෙන්න මේ දාන අංකයට එක සැරයක් දැම්මම ඇති හරි free 10 කියලා message එකක් දාන්න එතකොට free class එකට add වෙනවා free 10 හරි දැන් අපි යනවා ඊට පස්සේ එකතුව සම්බන්ධයෙන් තියෙන කතාත් කියලාම උසස් ගණිතය කියලාම ඉන්න ගණන් පස්සේ කතා කරමු එකතුව ගැන කියන සූත්‍රයත් කතා කරලා ඒකේ පද ගැනත් කියලා යන්නම් දැන් කෙනෙක්ට තාම මතක නැත්තම් මම පොඩි සපෝට් එකක් දෙන්නම් මේ tn සමානයි අරකට ගිහලා කියනවා
මම දැන් සූත්‍ර ටික දුන්නානේ. මම කිව්වේ නෑනේ මේකේ කවුද A tn කියන්නේ n වන පදය නේද? A මුල් පදය D පොදු අන්තරය ඕවනේ හොයලා ආදේශ කරන්න ඕන. ඊට පස්සේ n පදය පිහිටි ස්ථාන නැත්නම් පදය කීවෙනි පදයේද කියලා පදය n කියන්නේ පදය පදයේ අගය අංකය අගය නෙමෙයි පදයේ අගය tn කියන්නේ පදයේ අගය n කියන්නේ පදයේ කීවෙනි පදයේද කියන්නේ. හරිද? කීවෙනි ස්ථානයේ තියෙන කීවෙනියට තියෙන එකද කියන්න තමයි n ගෙන් කියවෙන්නේ. tn කියන්නේ ඒකේ වටිනාකම. 60 වෙනි පදේ 1500යි නම් tn කියන්නේ 1500යි n කියන්නේ 60යි. කීවෙනි පදේද කියන යාගේ ස්පොට් එක ගැන තමයි මේ n ගෙන් කියවෙන්නේ. ඊළඟට මම කියන්නේ මේ SN සූත්‍ර තියෙනවා කියලා. SN සූත්‍ර ගන්න කිව්වේ එකතුවට. හරිද? එකතුවේදී අපිට මෙන්න මෙහෙම චුට්ටක් හිතන්න පුළුවන් දැන්. අපිලවා කලින් 20 වෙනි පදේ හොයවලා මුල් පද 20 එකතුව හොයන්න කිව්වොත් අපි හදන්න ඕන මේ සූත්‍රයෙන්. අපි එහෙම නැති වෙලාවක ඒ කියන්නේ මේ සූත්‍රයෙන් හදන එක ලේසි හින්දා අපි දැන් 20 වෙනි පදේ කීයද කියලා දන්නේ කලින්. අපි tn සූත්‍රේ දාලා 20 වෙනි පදේ හොයාගෙන මුල් පද 20 එකතුව මේක දාලා හදනවා. එතකොට වැරදි. මොකද ඔයා මේ ගාන හදන්න සූත්‍ර දෙකක් දාලා තනි සූත්‍රයෙන් ගොඩ දාගන්න තිබ්බ එකක් වෙනුවට ඔයා සූත්‍ර දෙකක් දාලා ඔයාගේ සූත්‍ර අමතක වීම මාට්ටු නොවෙන්න. හැබැයි එතකොට ඒ වෙලාවට එයා කරන්නේ ඔයාට වැරද්දක් දාලා නිකන් ඉන්න එක. ඔයාගේ සූත්‍ර අමතක වීම හරිද? ෂේප් කරගන්න ඔයාට 20 වෙනිත් නෑ මේ සූත්‍රය මතක තියාගන්න නේ ඕන. ඕන මම පස්සේ කියලා දෙන්නම් මේ සූත්‍රයේ එන්නේත් මෙයාගේ. මේ සූත්‍රයේ එන්නේත් මෙයාගෙන් දන්න අයකෝ. මේකෙන් මේක ආපු බව දන්න අයකෝ. කොහොමද ආවේ? කොහොමද මේකෙන් මේක ආවේ කියන්නේ? පටගාලා කියන්නේ. chat එකට දාන්න මම ඉස්සෙල්ලාම කියන කෙනාට අද ටැග් දෙනවා පළවෙනි ටැග්. කලබලයට භාගයට කියලා වැඩක් නෑ මට කම්ප්ලීට් කතාවක්. හරි. සඳුන්ට දෙන්න. මේ පුතේ මේ සීන් එකේ වෙන්නේ මේ L කියන්නේ කීවෙනි හරි පදයක් නේ. ඉතින් L වෙනුවට A දන n ඍණ 1යි D දාලා මේ L වෙනුවටත් A දන n ඍණ 1යි D දාමම A එකතු වෙලා 2යි A වෙලා n ඍණ 1යි D වෙලා. L කියන්නේ A දන n ඍණ 1යි D නේ. L කියන්නේ A දන n ඍණ 1යි D නේ. L වෙනුවට A දන n ඍණ 1යි D දානවා. එතකොට එතන අර අලුතෙන් ආපු A මේ A එකතු වෙලා 2යි A වෙනවා n ඍණ 1යි D. ඇයි tn කියන්නේ A දන n ඍණ 1යි D නේ. මූට තව එකක් එකතු වෙලා මූ හැදිලා තියෙන්නේ. පට්ට ලේසියි. මූට තව එකක් එකතු වෙලා. එච්චරයි. මේක මතක තියාගන්න එක මීටත් වඩා ලේසියි. මූ හැදෙන්නේ මූට තව එකක්. මුලින් n බෙදීම දෙක තියෙනවා. ඒක තියෙනවා හරිද? හරි. මේකෙත් n කියන්නේ පද ගන්න, a කියන්නේ මුල් පදයේ, d කියන්නේ පොදු අන්තරේ විශේෂ අවස්ථාවක් තියෙන්නේ. l කියන්නේ අවසන් පදය. l කියන්නේ අවසන් පදය කියන එකදී මතක තියාගන්න අවසාන පදය කියලා කියන්නේ අපි සලකපු සෙට් එකේ අවසාන එක කියන එක. අපි සලකපු සෙට් එකේ අවසාන එක කියන එක. මරු. දැන් අපි යමු නේද වේවර පැත්තට. දැන් අපිට අවබෝධයක් තියෙනවා මම කිව්වා. හරිද? දැන් මේකෙන් අහන්නත් පුළුවන්. එකතුව මෙච්චරක් වන්නේ කීවෙනි සතියේද? මේකෙනුත් L ඒව ටික අහන්න පුළුවන්. හරි. අර වගේම ඒ වචන වල වටිනාකම හොයන්න විදියට අහන්න පුළුවන්. හරි. එකතුව මෙච්චරක් බව පෙන්වන්න කියන්න දෙන්න පුළුවන්. එකතුව මෙච්චරක් වන්නේ සති කීයකට පස්සේ දාන්න පුළුවන්. ඒ කියන්නේ පද ගානද, මුල් පදයේද, පොදු අන්තරයේද කියන එක තමයි යම්කිසි වචනකින් අර වගේ අහන්නේ. හරි.
අපි බේසික් ගානකට යමු. අපි බේසික් ගානකට යමු. පටගාලා හදන්න පුළුවන්. හැබැයි මේ ලියන ක්‍රම ලියන්න නීට් ක්ලීන් ලියන්න. හරි. අන්තිමේකට උත්තරේ දාන්න. ඉවරයි අන්තිමේකට උත්තරේ දාන්න.
ඉවරයි නම් ඉවරයි කියලා එපා උත්තරේ දාන්න අන්තිම එකේ. එච්චරයි. සරලයි. හරිනේ ඇති ඇති කොහොම බලාගන්න දැන් මේ බලාගන්න දැන් බැරි සීන් එකේ නෑ බලාගන්න පළවෙනි එක ඉහත සංඛ්‍යා කුමන වර්ගයේ ශ්‍රේණියකදයි 5 අඩු කිරීම 9 අඩු කිරීම 5 සමානයි කියයිද 4යි 13 අඩු කිරීම 9 සමානයි 4යි 17 අඩු කිරීම 13 සමානයි 4යි D සමානයි 4 බැවින් සමාන්තර ශ්‍රේණියකි මේක තමයි හොඳම නැත්නම් නිකම්ම D 4යි කියලා දාන්න නැතිව සමාන්තර ශ්‍රේණියකි 15 වන පදය 15 වන පදය T15 Tn සමානයි A ධනෙන් ඍණ 1යි D නේ ඕනනම් දාන්න පුළුවන් ඊට කලින් අපි දාමු තාම අපි එක සැරයක් අල් දිවෙ නැති නිසා Tn සමානයි A ධනෙන් ඍණ 1යි D සූත්‍රය ලියනකොට ලකුණක් හම්බ වෙනවා ඊට පස්සේ මේකම අහලා නම් මේ සූත්‍රෙම නැවත නැවත ලියන්න ඕනේ නැහැ 15 වන පදය A කියන්නේ 5යි මුල් පදය 5යි ධන n කියන්නේ 15යි 15 වෙනි පදය ඍණ 1 D කියන්නේ කීයද 4යි 5 ධන 14 වරක් 4 ඒ කියන්නේ 5 ධන 56 එහෙම නේද 61යි මුල් පද 20 එකතුව සොයන්න පළමු පද 20 එකතුව හොයන්න එහෙනම් දැන් අපි 20 වෙනි පදේ දන්නේ නැහැ මම කිව්ද ඒ වෙලාවට ඔය 20 වෙනි පදේ හොයාගෙන මම කිව්වේ 20 කියලාම නේ කිව්ව ඔහොම හොයාගෙන යන්නේ මොකද කරන්නේ අපි දානවර Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි D සූත්‍රය එතකොට අපෙන් අහන්නේ 20 එකතු වෙන්නේ 20 බෙදීම 2යි 2යි a 2 ගුණ කිරීම a කියන්නේ 4යි 5යි නේද 5යි ධන 20 ඍණ 1යි D කියන්නේ 4යි 10 වතාවක් 10 ධන 19 වරක් 4 10 වතාවක් 10 ධන කීයයිද 19යි 38යි 76යි සමානයි 10 වතාවක් 86 860යි ඔක දාය බලන්න
860යි හරි ෂේප් නේද බලමු සියලු පද වලින් 3 බැගින් අඩු කර නව සංඛ්‍යා ශ්‍රේණියක් සාදන ලදී තුනෙහි ලබාගත් පිළිතුර ඇසුරෙන් තුනෙහි ලබාගත් පිළිතුර ඇසුරෙන් පළමු පද 20හි එකතුව සොයන්න සියලු පද වලින් 20 ගාන 3 ගානේ අඩු කරා සියලු පද වලින් 3 ගානේ අඩු කරා නම් පද ගාන 20යි නම් තුනේ ඒවා 20ක් අඩු වෙන්නේ වෙන මගුලක් කරලා නෙමෙයි මේක හොයන්න තියෙන්නේ මේක පාට ලේසි මේක කොහොමද හොයන්න තියෙන්නේ මේක ඇති දෙයක් නෑ අපිට කෙලින්ම තියෙන්නේ හතරවෙනි එකේ 860 සමානයි 860න් අඩු කරනවා හැම පදයකින්ම 3 ගානේ පද 20කින් අඩු කරපු හින්දා 860 ඍණ 60 සමානයි 800යි මෙහෙම නැතුව ඔයපු කට්ටිය වැරද්දක් දාලා මම දන්නවා මෙතන ඉන්නවා නිවඩ එපා හැම එකෙන්ම 3 ගානේ අඩු කරාම රටාව ආවේ එහෙමනේ ඇදුවේ එහෙම ඇදුවානේ අලුත් රටාවක් හදාගෙන ඒකට අර සූත්‍රය දාලා හැදුවද නැද්ද හැදුවා වැරද්දක් දාලා මේ විදිහට හදාගන්න 800 ආවා හැබැයි වැරදි. එකට n වලට 4 නෙමෙයි දෙන්නේ එකට n වලට. කවින්ද මට පැහැදිලි නෑ. එකට n වලට 4 නෙමෙයි කියන්නේ පළවෙනි ගානේ. n කියන්නේ පද ගණනේ. මුල් පද 15 වෙනි පදයේ කියලාම n වෙනුවට 15 දාන්නේ. දෙවිදියටම ඇදුවා නම් ඒත් පෙරදි දාලා හරි විදිය හදා ගන්න. ලියා ගන්න මම අන්තිම එකයි පැහැදිලි කරන්නම්. අන්තිම එකේ අන්තිම එක මම පැහැදිලි කරන්නම්කෝ අය. ඔක ලියා ගන්නකො මම අන්තිම එක පැහැදිලි කරන්නම්. අදත් මැච් එක බලලා වැඩක් නැහැ.
හරි. හරි. මේ බලන්න. අපි පරාද වෙන්නේ ඉගෙන ගත්තේ නැත්තම්. අපි පරාද වෙන්නේ ඉගෙන ගත්තේ නැත්තම් මැච් පරාද වුණාට අපි පරාද වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඉහත ශ්‍රේණියේ සියලු පද වලින් 3 බැගින් අඩු කරා. එතකොට පුතේ එකෙක්ට හිතෙන්න පුළුවන් සාධාරණයි. හැම එකෙම 3 ගානේ අඩු කරාම අලුත් රටාවක් එනවා. 2යි ඊට පස්සේ 6යි 10යි 14යි කියලා එනවා කියලා. ඕකට TSN දාලා හදන්න පුළුවන් ඇත්ත. ඒක නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒකනේ කියන්නේ ඔයාට කියන්නේ ඉහත තුනෙහි ඔබ ගත්ත පිළිතුර. අන්න එතකොට චුට්ටක් හිතනවා මාත් නැත්තම් හිතන්නේ නැහැ. මමත් දැන් මෙතන හිතුවා ඇයි මේ ඉහත තුනෙහි ගත්ත පිළිතුර භාවිතයෙන් ඉහත තුනෙහි මුල් පද 20 එකතු අපි හෙව්වේ. හැම පදයකින්ම 3 ගානේ අඩු කරලා හදපු අලුත් පදයක්. හැම පදයකින්ම 3 ගානේ අඩු කරා පද 20ක එකතුවක් හෙව්වේ. හැම පදයකින්ම 3 ගානේ පද 20කින් අඩු කරාම 3 ඒවා 20ක් 60ක් නේ. එහෙනම් කලින් එකතුවට වඩා 60යි නේ මුගේ අඩු. සරල සිද්ධියක්. කලින් එකතුවට වඩා 60යි නේ මුගේ අඩු කරා. අපි දැන් යනවා තව කතාවකට. මේ උසස් ගණිතය කියාම ඉන්න ගානක් ද නෑ. පස්වන 6 වෙනි පද දීලා තියෙන්නේ. පොදු අන්තරේ දානවා. නෑ මේක පුළුවන්. චුට්ටක් වෙනස් හැබැයි අවුලක්. try එකක් දෙන්න සූත්‍රය දාලා මම හැම වෙලේම ඕන එකතුවක් නැත්තම් දාන්න ඕන සූත්‍රය කිව්වා. ඒකට ඕන දත්ත ගැටලුවෙන් හොයාගෙන නොදන්න එකාව එළියට ගන්න try කරන්න. නොදන්න එකාව එළියට ගන්න try කරන්න.
අපිට අන්තිමේකට උත්තරේ දැම්ම නම් ඇති අන්තිමේකට දැම්ම නම් ඇති වෙලාවුණ අය ඉන්නවද? වෙලාවුණ අය? හරි. පොදු අන්තරය සොයන්න පට්ටලේසි 27 මේ බලන්නකෝ Taman try කරන්න Tamanට පුළුවන් ලකුණ හරි ගන්න. මුල් පදයේ සු දැන් දන්නවා චුටි tn සමානයි a ධන එන්ට්‍රි එකයි d කියලා දන්නවනේ ඔයා. මේ කියන්නේ ගොනා වගේ 23න් 4ක් අඩු කරලා 4ක් අඩු කරලා 4ක් අඩු කරලා 4ක් අඩු කරලා මුලට යන්න එපා කියලා. පැහැදිලිද? එහෙම කරන කට්ටිය ඉන්නේ හින්දාමයි මුල් පදයේ සූත්‍රයේ භාවිතයෙන් හොයන්න කියලා දෙන්නෙම. එහෙම හෙව්වොත් වැරදි දාන්න. පායික මතක තියාගන්න. මම ගන්නවා 23 වෙනි පදය. 5 වෙනි පදේනේ a ධන පහරිනේ 1යි. ඒ 5 වෙනි පදේනේ d 4යි. 23 සමානයි a ධන 4 වරක් 4 16යි. 23 ඍණ 16 සමානයි a. එතකොට a කීයද? 7යි. ඒ 7යි කියලා දාවේ. හරි. 87 වන්නේ කීවෙනි පදයේද? a දාන්න වෙන්නේත් මෙනි කෝකමනේ. මොකද්ද? a දාන්න වෙන්නේ tn සමානයි a ධන ඍණ 1යි d. දැන් 87 වන්නේ කීවෙනි පදයේද කියලා වුවාම අපෙන් අහන්නේ n. කලින් ඇහුවේ a. මං කිව්වේ a අහනවා n අහනවා d අහනවා tn අහනවා. ඉතුරු තුන දීලා තියෙන්නේ. එතකොට 87 වන්නේ කීවෙනි පදේද? 87. දැන් අපි a දන්නවා. 7 ධන එන්ට්‍රින එක වතාවක් d වලට දාන්න පුළුවන් 4. හරිද? එතකොට 7 මෙහා පැත්තට එනවා. ඍණ 7ක් වෙලා 80 සමානයි 4යි n ඍණ 4. එහෙමාවෙයි මේ එළියගෙනාගේ ගුණ වෙලා. හරිද? මේ ලබන අවුරුද්දේ මම අර කිව්වනේ මම ඔයාලට කිව්වා ප්‍රෝග්‍රෑම් එක අනිවා 10 උන්ට නම් මම කරනවා ඒක. අච්චු පොතේ සියලුම ගැටලු පන්තියේදී විසඳන සීන් එකක් කරනවා. හරිද? ඒ වෙලාවට මෙහෙම අසරණ වෙන්න එපා. දැන් සූත්‍ර දන්නේ අඩේ මේ වගේව මට කරලා නැහැ. හරිද? ඔයා ඔප්ෂන් දෙකක් ලබන අවුරුද්දේ තෝරගන්න. ඒ පන්තියෙන් 10යිටයි දැන් 10යිටයි දැන් 9යිටයි ඒක අනිවාර්යෙන් යනවා. අනිත් යාට මම තාම ටයිම් හොයනවා. ඔයාලා දෙගොල්ලන්ට යනවා. එතකොට ඔයාලා තීරණය කරන්න එක්කෝ ඒ මට්ටමේ උත්තර ලියන්න පුළුවන් පන්තියකට ගිහිල්ලා එන්න නැත්නම් ඔයාලා මගේ පන්තියට එන්න.
ලබන අවුරුද්දේ දේ දෙන එකක් කරන්න. මොකද මම පන්තියේ තියරිය කියලා දීලා ඇවිල්ලානේ පාඩම කරන්නේ. ඒ කියන්නේ දැන් මම මේ සතියේ කරන්නේ 11 පළවෙනි පාඩම තියෙන්නේ සංඛ්‍යා නම් මම සංඛ්‍යා පාඩම උගන්වලා ඇවිල්ලා ඒ පාඩමට අදාළ අභ්‍යාස කරනවා. එතකොට ඔයාගේ පන්තියේ සංඛ්‍යා පාඩම වෙලා නැත්නම් හෝ ඒ මට්ටමට ගෙරලා නැත්නම් ඔයාට අවුල්. එතකොට එක්ක ඔයා මගේ අරකට එන එක තේරුමක් නැති වෙනවා. ඔක තමයි වෙන සීන් එක. අරකට එන එක තේරුමක් නැති වෙනවා. ඒ කියන්නේ අච්චුපතේ ගණන් හදන එකට ඇවිල්ලා තේරුමක් නැහැ. නිකන් අහසින් පොළොවට වගේ. නිකන් ගණන් ටිකක් හදන හැටි බලන් කියලා වැඩක් නැහැ නේ. ඒකට ප්‍රැක්ටිකලි අර කියන්නේ සීන් එකේ දැන් මෙතන සීන් එකේ ඉන්නේ ටික දෙනයි මට පැහැදිලිවම තේරෙනවා. දැන් ගාණක් හදලා දැන් ළමයි 300ක් ඉන්න එකෙන් උත්තර දාපන් කිව්වම උත්තර දාන්නේ 15ක් විතර. අර ටයිපින් අවුල් ඔක්කොම තියෙනුම් 50ක් එරියා තව 250ක්වත් දාන්නේ නැහැ. අඩුම ගානේ 50ක්වත් දාන්න බෑ. 15ක් 20ක් උත්තර දාලා වැඩක් නැහැ. මම කියන්නේ ඒ මට්ටමට ඔයා පොලිෂ් වෙලා ඉන්න ඕනේ ඒකට එනවනම්. ඒකින්ද මම කියන්නේ මගෙම එන්න ඕනේ කියලා නේ ඒවට උත්තර ලියන්න පුළුවන් මට්ටමේ ගුරුවරයෙක් එක්ක පාසල් ගුරුවරයාගෙන් මේ මට්ටමේ දැනුම හම්බ වෙනවා නම් ඒත් ඇති. එක්ක මේ මට්ටමේ ගුරුවරයෙක් හොයාගන්න නැත්නම් අපේ එකට එන්න. ඔය ඔප්ෂන් තුනෙන් එකක් ඔයා පාවිච්චි කරන්න නැත්නම් අර මේ වගේ වෙලාවක ආවට පස්සේ නිකන් අර හිත හැදෙන්න ඉඳලා ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒකයි. දැන් සමහරව ඉන්නවා මෙතන හිත හැදෙන්න ඉන්නවා. සපෝට් එකක් හම්බෙන්නේ නෑම කියන්නේ හැබැයි අර ගන්න පුළුවන් ෆුල් සපෝට් එක ලැබෙන්නේ නැහැ ඒකයි. හරි ඒකින්ද පොඩ්ඩක් ඒක ඔළුවේ තියාගන්න. පන්ති තෝරගනිද්දි ලබනවදී මම කියන්නේ මගේ එකක් නෙමෙයි සියලු විෂයන් නේ සියලු විෂයන් එහෙම කරගන්න. මෙතනදී මම පොඩි පියවරක් පට ගාලා ගියා. මොකද මම මේ එක සැරේම කරාමුගේ මේ එක සැරේම කරා මේ මෙයා මේ පැත්තට ගෙනල්ලා 80 කරගත්තා. මෙතන ගුණ කිරීමක් කරා. දැන් අර එහා පැත්තේ තියෙන හතරත් මෙහාට අදිමු. 80 ඍණ 4 සමානයි 4යි. 76 සමානයි 4යි. දැන් දෙපැත්තම බෙදනවා. n කීයයි කියලා දාවේ. ඍණ 4යි sorry ඍණ 4යින් ධන 4 වෙලා නෙන්නේ. ඍණ 4යින් ධන 4 වෙලා එනවා 84 වෙනවා. ඍණ 4යින් ධන 4 වෙලා එනවා 84 වෙනවා නේද? ඔව්. 84 සමානයි 4යි වෙනවා. දැන් දෙපැත්තම 4ෙන් බෙදනවා. කීයද ආවේ? කීයද උත්තරය ආවේ? 21ක් එනවා. n සමානයි 21යි 21 වෙනි පදය. දාන්න 21 වෙනි පදය. n සමානයි 21යි කියලා හොයන්න වචනෙනුත් ලියන්න 21 වෙනි පදය කියලා ඈ. 21 වෙනි පදය කියලා වචනෙනුත් ලියන්න. දැන් කියනවා මුල් පද 25 එකතුව. මුල් පද 25 එකතුව. දැන් අපි 25 වෙනි පදයක් හොයලා තියනවද කලින්? නෑ. එතකොට අපිට tn sn සමානයි n බෙදීම 2යි a ධන l දාන්න පුළුවන්ද? බෑ. a ධන l දාන්න බෑ. එහෙනම් tn සමානයි tn වේ sn නේ එකතුවනේ. දැන් යන්න වෙන්නේ sn සමානයි මුල් පද 25. sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි b 25 බෙදීම 2යි මුල් පද 25 2යි a අපි හොයාගත්ත 7යි ධන 25 ඍණ 1 වතාවක් d කියන්නේ 4යි. එතකොට අපිට හොයන්න පුළුවන් 25 දැන් මෙතන 12.5 කියලා මලාට ගන්න එපා ඈ. සුළු කර ගන්නකම් ඉන්න. 14 ධන 24 4ක් 96යි. හරි. සමානයි 25 බෙදීම 2 වතාවක් 110යි නේද? කැපෙනවා 55යි. 25 ඒවා 55ක්. 1375යි. 1375. ඒක මම හිතනවා අරකට වඩා යම් ප්‍රමාණයකට හරියන්නේ නැති කියලා අරගේ අන්තිම එක කෙලවුණා.
නෑ සුළු කිරීමේ ඒවා අවුලක් වෙන්නේ නැහැ. සුළු කිරීමේදී මේ පියවර මාරුණා කියලා නම් අවුලක් වෙන්නේ නැහැ. හරිද ලියාගත්තද නැද්ද? අපි ගන්නකට යමු. දැන් ඔය මේ අර අඥාත ඇවිල්ලා තියෙනවා බීජීය සංකේත ඒ වගේ පොඩි කතාවක් කියන එකක්. බය වෙන්න දෙයක් නැහැ. මේවත් අරවමයි. ඉලක්කම් නැති එක විතරයි. රෝමිලක්කත් 3ට උත්තරේ දැම්මම ඇති. රෝමිලක්කත් 3ට දැම්මම ඇති. බව පෙන්වන්න කෙනෙක් ගන්න අමාරුයිනේ.
ඉවර නැද්ද? 60 වන්නේ කීවෙනි පදයේ දෙයකට උත්තරේ දාන්න ඉවරය. 60 වන්නේ කීවෙනි පදයේ දෙයකට උත්තරේ දාන්න ඉවරය. කවුරුත් හැදුවේ නැද්ද? මම හදන්නද එහෙනම්? ඇතිනේ අපරාධෙනේ මං හදන්නම්. බලමු ගානේ උලද්ද දන්නේ නැහැ. බලමු මෙච්චර කට්ටිය හදන්නේ නැතේ x යාගේ මුල් පද තුන x යාගේ චුටි මං කියනවා මෙහෙම x ඍණ 6 අඩු කිරීම හරිද? මොකද x දාන 1 අඩු කිරීම නේද? x දාන 1 අඩු කිරීම x ඍණ 6 සමාන වෙනවා. පසු පදයෙන් පෙර පදය අඩු කිරීම සමාන වෙන්න ඕන 3x ධන 2න් පසු පදයෙන් පෙර පදය අඩු කරා වෙන එකට. ඒකනේ සීන් එක. පොදු දැන් සමාන්තර ශ්‍රේණියක නම් පස්සේ කාගෙන් කලින් එක පස්සේ කාගෙන් කලින් එක හැම වෙලෙම සමාන වෙන්න ඕන. x ධන 1 ඍණ x ධන 6 සමානයි 3x ධන 2 ඍණ x ඍණ 1. ඒ කියන්නේ මෙයාට මෙයා කැපෙනවා 7 සමානයි 3x ගෙන් x අඩුනම 2x 2ගෙන් එකක් අඩුනම 1. එහා පැත්තට යනවා 7 ඍණ 1 සමානයි 2x x කියන්නේ 3යි. 6 දෙකට බෙදුවාමනේ 3යි. කැමැති උත්තර ගන්න බෑ. කො හදපු අයකෝ 1යි හැදුවේ 1යි.
දැන් ඉතුරු ටික හදන්න පුළුවන්. ඇති. දැන් මොකද්ද වෙන්නේ? 12 වෙනි පදේ t12 මම උඩින් හදලා පෙන්නන්නම් t12 එහෙනම් tn සමානයි a ධන n ඍණ 1යි d මුලින් ලියන්න 12 වෙනි පදේ නම් මුල් පදය. දැන් මුල් පදේ අපි දන්නවනේ 3 ඍණ 6 මුල් පදේට අපිට ගෙලිම් ගන්න පුළුවන් x කියන්නේ 3 නම් 3 ඍණ 6 කියන්නේ මුල් පදයේ ඍණ 3 ධන 12 ඍණ 1 වතාවක් d කියන්නේ පුතේ දැන් මුල් පදය ඍණ 3යි ඊළඟ පදේ කීයද ආවේ d හොයාගෙන ඉන්නවා අපිට ඒ වලට යනගෙන d හොයන්න වෙනව නේද ඇයි 4යිනේ ඍණ 3යි 4යි ඊට පස්සේ 9යි 11යි ඔහමනේ ඉන්නේ වෙනස කීයයිද 7ක් වෙනස 7ක් d7ක් අර අගයන් ආදේශ කළ හොයා ගන්න පුළුවන් නේ පුළුවන්. එතකොට අපිට එනවා ඍණ 3 ධන 77 11 වරක් හදන්නේ 77ක්. ඒ කියන්නේ 74යි. ඔයා d සහ a හොයාගෙන ඉන්න මෙන්නම d සහ a හොයාගෙන ඉන්න. 60 වන්නේ කීවෙනි පදයද? 60 වෙන්නේ කීවෙනි පදයද කියලා අහුවාම ආපහු දාන්න වෙන්නේ අර සීන් එකම තමයි tn ම තමයි tn සමානයි a ධන n ඍණ 1යි d 60 සමානයි ඍණ 3 ධන n ඍණ 1යි d වෙනුවට දාන්න වෙන්නේ 7 ඍණ 3 හරියට යනවා ධන 3ක් වෙලා 63 සමානයි 7යි n ඍණ 1 ඍණ 7 63 සමානයි 7යි ඍණ 7 මේ 7න් මේ පරහණ ඇතුළේ ඉන්න දෙන්නම ගුණ වුණා ඍණ 7 එහා පැත්තට යනවා 70 සමානයි 7යි n සමානයි 10යි n සමානයි 10යි 10 වන පදය
හරි. එකතු 172ක් වෙන්න ශ්‍රේණියේ ගන්න ඕන පද ගණන 7n වර්ගයේ ඍණ 13n ඍණ 344 කියලා පෙන්වන්නලු. එකතු 172ක් වෙන්න SN සූත්‍රයක්. හරි. අපි ගමු SN සූත්‍රයක් n බෙදීම 2යි a ධන l. ගන්නේ SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d ද ගන්නේ. අපිට ගන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. අපිට පෙන්නන්න කියන එක බලාගෙන ඉමු 7n වර්ගයේ ඍණ 13n ඍණ 344 කීයක් වෙනද 172ක් වෙන්නේ. n ට දන්නේ නැහැ ඊටුරුවා දන්නවනේ 172 සමානයි n බෙදීම 2යි a ට ගන්න 3 දෙවරක් 3 ධන n ඍණ 1යි d ට ගන්නේ d ට ගත්තේ කීයද? හත. අපිට ඕන මේ බෙදීම දෙක එහා පැත්තට ගෙනියන්න පුළුවන්. පුඩ කිරීම කරලා. එතකොට අපිට එනවා කවුද 344. යාට ඕනනේ. අපිට දැන් ගානේ ඕනේ අපි ඕනේම හදාගමු මේ මිලිමීටර හරිද? 344 නේ හරි. ෂේප් 344 එනවා දෙක එහාට ගෙනිච්චා. එයා එහාට ගෙනිච්චා දෙක. එතකොට මට එනවා 344 සමානයි හරිද n 6 ධන 7යි n ඍණ 7. එතකොට අපිට එනවා 344 සමානයි n මම ඇතුළ සුළු කරන් ඉන්නම් 7න් 6ක් ඍණ 1යි 7යි n ඍණ 1. එළියේ තියෙන n ගෙන් ගුණ කරාම 344 සමානයි 7යි n වර්ගය ඍණ n. හැබැයි දැන් මට ඕන අර කතාව හදාගන්න මම කියනවා දැන් මෙයාව එහාට ගෙනියනවා 7යි n වර්ගය ඍණ n ඍණ 344. හරි 7යි n 13යි n ඇවිල්ලා මොකක් හරි වැරද්දුවා මම. හයයි හතයි එකතු වුණා නම් හරි නේද 13 එනවා. මගේ මිස් එකක් වුණා. හුටා ඒ ඍණ 3 නේ හරි හරි ඒක තමයි. ඒ ඍණ 3. එහෙම ආවම ඍණ 6 එන්නේ. එතකොට හරි. එතකොට හරි. එතකොට ඔක්කොම එන්නේ 13යි හරි. ඍණ 6යි ඍණ 7යි ඍණ 13යි. එතකොට හරි. n වර්ගයේ වෙනකොට 13 n වර්ගය ඇවිල්ලා එතකොට ෂේප් වෙනවා හරි. බව පෙන්වන්න තියෙන ඒ වගේ තියෙන chance එක ඒක දැක්කද? කෙල වේගන එනකොට පේනවා. එහෙම වෙන්න බෑනේ. මම දැනගත්තේ නම් මොකක් හරි මෙතන එකතු වෙන්න තිබ්බ එකක් මගේ අතින් අඩු වෙලා. 13යි n 13යි හරි. එල
ඇති. සීන් එක තේරුම් ගන්න ඒ වගේ වට බය නොවී ඉන්න පුරුදු වෙන්න. ඒක තමයි මේකෙදි වෙන්න ඕන. පා දැනගෙන යනවා. එන්න ගණන් කොයි වගේද කියලා මේ කතාවෙන් අපි ගමු. මේ කතාව. දැන් මේ බයිලාවෙන් සමාන්තර ශ්‍රේණි ගානක් එළියට ගන්න ඔයා. මෙතන තියෙන කතාවක් නේ සිද්ධියක්.
හරි ඇති. බලමු. මෙයා කුමන ශ්‍රේණියකද? අපි පුතේ කුමන ශ්‍රේණියක දැවුවාම අමුවටම ලියන්නේ පෙන්නන්න 28 ඍණ 30 ඍණ 2යි 26 sorry 26 ඍණ 28 ඍණ 2යි හරිද d සමානයි ඍණ 2යි නේද පොදු අන්තරයක් ඇති බැවින් පොදු අන්තරයේ නියත බැවින් සමාන්තර ශ්‍රේණියක කියලා කියනවා. ඒක ඔයා වචනෙනුත් ලියන්න පුරුදු වෙන්න. ධාවන වාරයේදී බෝට්ටු සංඛ්‍යාව tn සමානයි a ධන n ඍණ 1යි d අපෙන් අහන්නේ 10 වෙනි පදේනේ. a කියන්නේ මුල් පදය 30යි ධන n ඍණ 1 කියන්නේ 10 වෙනි වතාව 10 ඍණ 1යි ඍණ 2ක් 30 ධන 9 වරක් 2 18යි ඍණ 18යි උත්තරේ 12යි. එවනේ ආවේ හරි. ධාවන වාරයේදී කරාලු එක් බෝට්ටුවක මගින් ඔක්කොම ආවලු නෙවේ ඔක්කොම ගාන 2000ට අඩු බව නිලධාරියෙක් ප්‍රකාශ කරාලු. දැන් අතට අපි තේරුම් ගන්න ඕන මොකද්ද? එක් බෝට්ටුවක 10 දෙනා බැගින් රගෙන ආවනම් මගින් ගාන 2000ට අඩු නම් යන්න පුළුවන් උපරිම බෝට්ටු ගාන 200යි. 200ක් නේ උපරිම යන්න ඕන. එහෙනම් 10 ඒ කියන්නේ වාර 10 දී එකතුව බෝට්ටු 200ට අඩු වුණා නම් ගොඩ. තුන්වෙනි එක දැන් අපි දන්නවා 10 වෙනි වාරයේදී බෝට්ටු සංඛ්‍යාව 12යි කියලාත් අපි දන්නවානේ. 10 වෙනි වාරයේදී බෝට්ටු 12යි කියලාත් දන්නවා. එහෙනම් SN බෝට්ටු වල එකතුව n බෙදීම 2යි a ධන l සමානයි 10 බෙදීම 2යි 30 ධන 12 සමානයි 5 වරක් 42 210යි 210යි. ප්‍රකාශය අසත්‍යයි. ප්‍රකාශය අසත්‍යයි. මම බෝට්ටු ගාන ගත්තේ මං ගත්තේ බෝට්ටු ප්‍රමාණය නේද? අවශ්‍ය බෝට්ටු ගන්න සමානයි 2000 බෙදීම 10යි. ඒක ලියන්න අවශ්‍ය බෝට්ටු ගන්න 2000 බෙදීම 10යි 200යි. හරිද? හරි නේද? දුකේ ප්‍රකාශය සත්‍යයි නේද? සත්‍යයි. බෝට්ටු 210ක් ගිහිල්ලා. ආනේ අසත්‍යයි. බෝට්ටු 210ක් යන්න වෙලා. බෝට්ටු 200ක් ගියා නම් ඇති 2000ට අඩුයි නම් 2000ට අඩුයි නම් බෝට්ටු 200ක් ගියාම ඇති දැන් 210ක් ගිහිල්ලා. ඒ ඉන්න ප්‍රකාශය අසත්‍යයි. අසත්‍යයි. අන්තිම එකේ කියන්නේ පුතේ බෝට්ටු වකින් 10 ගානේ අරන් ආවනම් මගින් ඉන්නේ 2000ට අඩු වෙල්ලු. දැන් මගින් 2000ට අඩු වෙන්නම් හිටියේ බෝට්ටු පරිමාණ කීයද? අවශ්‍ය බෝට්ටු ගණන සමානයි 2000 බෙදීම 10. බෝට්ටු 200ක් ඕන. හැබැයි අපි ගියපු මුල් බෝට්ටු ගාන කියන්නේ මේ මුල් පද 10 එකතුව. එතකොට ගියපු මුළු බෝට්ටු ගාන 210යි. 2000ට අඩුයි නම් අවශ්‍ය උපරිම බෝට්ටු ගාන 200යි. එතකොට
ගියපු බෝට්ටු ගාන 210ක් නම් හරිද? අනිවාර්යෙන් 2000ට වඩා ඉඳලා. මොකද අවශ්‍ය බෝට්ටු ගාන 200යි, ගිය බෝට්ටු ගාන 210යි. 210 කියන්නේ 200ට වඩා ලොකුයි. ඒකින්ද උගේ ප්‍රකාශය අසත්‍යයි. මගින් ගාණෙන් හෙව්වත් හරි. මගින් ගාණෙන් හෙව්වත් හරි. මගින් ගාණෙන් හැදෙන විදිය හදන්න වෙන්නේ බෝට්ටු 210යි මේ ක්‍රමයට හදලා ඒක 10න් ගුණ කරනවා. මේ බෝට්ටු ප්‍රමාණය නේද? මගින් රැගෙන ඒමට ගිය බෝට්ටු ගණන 210යි. පැමිණි මගින් ගණන 210 ගුණ කිරීම 10 2100යි. නේද? ප්‍රකාශ කළ මගින් ගන්න 2000යි. ඒ කියන්නේ 2000ක් කුඩායි. ඒ කියන්නේ ප්‍රකාශය අසත්‍යයි. මොකද මිනිස්සු 2000ක් කියලා නම් බෝට්ටු 210ක් කියලා 2100ක් ගේන්න ඕනේ නැහැ. හරි. ඔය වගේ ගණන් තමයි අපිට සෙට් වෙන්නේ. මේ වගේ කතා කියන්න පුළුවන්. එතකොට ඉතින් අර නිර්මාණාත්මකව අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒකටනේ අපි කියන්නේ පේපර් ක්ලාස් එන්න කියලා. ඒකටනේ අපි කියන්නේ පේපර් හදන්න කියලා. මගේ නෙමෙයි කාගේ හරි පේපර් ක්ලාස් යන්න. පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිස් කරන්න. ඒකට දෙමව්පියන්ට ආර්ථික ශක්තියක් නැත්තම් චුට්ටක් කියන්න. ඒක දෙමව්පියන්ට කතා කරලා කියන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද හැමෝටම දෙන්න chance බැරි හින්දා දෙමව්පියන්ට කතා කරලා ආයතන වලට කියන්න මගේ හෝ තමන් තියරියන වෙන ගුරුවරයෙක් කියෝ මොකක් හරි ආයතනයකට කතා කරලා කියන්න. තමන්ගේ තියෙන ආර්ථික අපහසුතාවයක් තියෙන අය වෙනුවෙන් තමයි අපි රුපියල් 500ක් දාලා තියෙන පේපර් ක්ලාස් එක. ඒත් අපහසු නම් ඒත් අපේ ආයතනයටත් කියන්න. එතකොට අපි try එකක් දෙනවා. දැන් ලබන අවුරුදු 11ට එනකොට නම් මම try කරනවා තියරි එකයි පේපර් එකයි රුපියල් 1000ට දෙන්න. දෙකම 1000ට දෙන්න ලබන අවුරුද්දේදී ලොකු try එකක් දෙනවා. සක්සස් වුණොත් හැමෝටම හොඳයි ඉතින් බලමු. කියන්නේ අඩුම ගානේ පන්ති ළමයි ගාන 200ක් 250ක් හිටියොත් මට ඒක කරන්න පුළුවන්. මොකද අර ආයතනයේට අවශ්‍ය ආදායම යනවනේ. ආයතනයේට ඒ අවශ්‍ය කොටස ගියාම මට ඒක ළමයින්ට දෙන්න පුළුවන් දෙකම 1000යි කියලා දෙන්න පුළුවන් ලබන අවුරුද්දේ. මම try එකක් දෙන්න. ඒකට ඔයාලත් පොඩි try එකක් දෙන්න ළමයි ටික එකතු කරගන්න. එතකොට තියරි පේපර් දෙකම 1000යි කියන්නේ එතකොට ඔක්කොටම ෆ්‍රී අරකට හම්බ වෙනවනේ. රුපියල් 1000ට පන්ති 3ක් දෙන ප්ලෑන් එකක් තමයි මගේ යන්නේ ලබන අවුරුද්දේ. ඔයාලත් පොඩ්ඩක් try එකක් දෙන්න. යාළුවෝ ටිකක් සෙට් කරගන්නවා. හරි. අපි මෙතනින් ඉවර කරමු. ගණන් හදන් එන්න පේපර් හොයාගෙන ගණන් හදලා මහන්සි වෙන්න. ලබන සතියේ ඉඳලා අපි පටන් ගන්නවා ජ්‍යාමිතිය. මම හැමෝගෙම අර කලින් කරා ඉල්ලීමක් මම ගෲප් වලට දැම්මාම ලින්ක් එක දැම්මහම එනවා වගේ ඒක ස්ටේටස් දාලා පන්තිය ගැන කමෙන්ට් එකකුත් එක යාළුවන්ට රෙකමෙන්ඩේෂන් එකකුත් දෙන්න. අපි ඊට පස්සේ ඔයාලට පුළුවන් ගෲප් වලට යාළුවෝ වැඩ් කරන්න නැත්නම් යාළුවන්ට ලෑස්ති වෙලා ඉන්න කියලා ලින්ක් එකේ දාලා ඔයා ස්ටේටස් දානවා කියන පොඩි මොකක් හරි කමර්ෂල් එකක් පොඩි දාන්න. හරි. අදට මෙතන ඉවර කරනවා. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්. තෙරුවන් සරණයි.
ටටා එහෙනම්